වෙලාව රාත්‍රිය 8යි විනාඩි 2යි. ඔබ සවන් දෙන්නේ ස්වදේශීය සේවයට. මෙතෙන් සිට ඔබට පුළුවන් ධර්මදේශනාවට සවන් දෙන්නට. ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය නැගෙනහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසී පූජ්‍යපාද බැද්දේවිල ධම්මකිත්ති ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් රත්නපුර කරංගොඩ රද්දැල්ල අංක 48 නිවසේ පදිංචි පී නිලූපා තුෂාරි රොජ්ජුගු මහත්මිය, අවිස්සාවේල්ල වැලිවිටිය අංක E13 පදිංචි පී.ඒ. සිරියලතා පින්නවල මහත්මිය, කළුතර දකුණ මහහීනටියන්ගල නන්දන උයන පදිංචි තනූජා කරවිට මහත්මිය, පන්නල හොරවඩුන්න පදිංචි අශෝකා වෙන්ඩකෝන් මහත්මිය සහ කපිල කුමාර මහතා, නැගෙනහිර කිරිමැටියාන තුලාවල පාරේ පදිංචි ඩී.ඒ. සෝමතිලක මහතා සහ කුලසේකර මැණිකේ මහත්මිය, වැලිවේරිය කිරිකිත්ත අංක 141 4 නිවසේ පදිංචි ඩී.ජේ.එම්. ක්‍රිෂාන්ති පෙරේරා මහත්මිය, දඹදෙනිය කැලෑගෙදර සඳසිරි නිවසේ පදිංචි එස්.එම්. මල්ලිකා බණ්ඩාර මහත්මිය, සඳ ලංකාව ඉරබඩගම අංක 371 නිවසේ පදිංචි W.එම්. කමලාවතී මහත්මිය. සදහෙවතුනි, ධම්මපද පාළියේ යමක වග්ගයට අයත් ගාථාවක් ඇසුරු කරගෙනයි දේශකයාණන් වහන්සේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය මට නිර්වාණ අවබෝධය පිණිසම
මට නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දං මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංඋතං භෝජනම් හි අමත්තඤ්ඤුං කුසීතං හේන වීරියං තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛංව දුම්බලං ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත සදහැවත් කාරුණික පින්වතුනි සදහැති ඔබ හැමදෙනාම මේ සැන්දෑ කාලයේ තිසරණේ සහිත පංචශීලය සමාදන් වෙලා සිල්වන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වෙලා සීලයෙන් පෝෂණය වෙලා ඉන්න අවස්ථාවක්. එසේ සිල්වත් වූ ගුණවත් වූ ඔබ හැම දෙනාම දැන් මේ සූදානම් වන්නේ තුන් ලෝකාග්‍ර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. පින්වතුනි මේ ධර්මය අපේ ජීවිතයට මහා වටිනා කියන නිදානයක් හා සමානයි. ඇයි ධර්මයේ නිදානයක් හා සමානයි කියලා මම පැහැදිලි කරන්නේ? පින්වතුනි අපේ ජීවිතයේ වැරදි අඩුපාඩු නිවැරදි කරගන්නට පුළුවන් උත්තම දේශනාව නම් මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය. අපි කවුරුත් පින්වතුනි නිවැරදි ක්‍රියා කරන, නිවැරදිවම සිතන, නිවැරදිවම කටයුතු කරන ඇත්තෝ නොවේ. සමහර වෙලාවට ඔබ නිවැරදිව කටයුතු කරනවා වෙන්නට පුළුවන්, නිවැරදිව සිතනවා වෙන්නට පුළුවන්, නිවැරදිව වචන භාවිත කරනවා වෙන්නට පුළුවන්. ඒ හැම දෙයක්ම ගොඩ නැගුණේ ධර්මයෙන්. ඒ නිසා පින්නතුනි නිවැරදිව එලෙස ජීවිතය සකස් කරගන්නට තමන්ගේ සිත, තමන්ගේ කය, තමන්ගේ වචනය කියන මේ තුන්දොර සංවර කරගෙන ඒ තිදොරින් අකුසල වන්නට නොදී කුසල කර්මයන්ම ගොඩනගා ගන්නට පාර කියලා දෙන්නේ මේ උත්තම ශ්‍රී සද්ධර්මය තුලින්. ඒ නිසා පින්නතුනි මේ උත්තම ශ්‍රී සද්ධර්මය නිදානයක් හා සමානයි. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් උපමා කරගෙන යම් දේශනාවක් පැහැදිලි කරනවා. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සෙනං නිග්ගයිහවාදින් මේධාවින් තාදිසං පණ්ඩිතං බජේ තාදිසං බජමානස්ස සෙය්යෝ හෝතින පාපියෝ. මේ ගාථාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ රාධහාමුදුරුවෝ මුල් කරගෙන. මේ ගාථාවේ අදහස ගත්තොත් පින්වතුනි යම්කිසි ආකාරයෙන් යම්කිසි පුද්ගලයෙක් කෙනෙක්ගේ වරදක් පෙන්වා දෙමින්
ඒ වැරැද්ද නිවැරදි කරන්නට කටයුතු කරනවා නම් ඒ වැරැද්ද හදාගන්නට උපදෙස් දෙන පුද්ගලයා ඊටමත් සත්පුරුෂයෙක් හැටියට බුදුහාමුදුරුවෝ අගය කරනවා. අපේ ජීවිතේ වැරදි අඩුපාඩු හදාගන්නට යම්කිසි කෙනෙක් පාර පෙන්නලා දෙනවා නම් ඔහු සත්පුරුෂයෙක්මයි. සමහර ඇත්තෝ ඉන්නවා සමහර වෙලාවට අපේ සිදුරු හොයන අදහසින් වැරැද්ද පෙන්වනවා වෙනුවට වැරැද්ද නිවැරදි කරනවා වෙනුවට ඒ වැරැද්ද දුටු තැන සකස් කරනවා වෙනුවට ඒ වැරැද්ද කෙරෙහි තැන් තැන්වල විවේචනය කිරීම අන් අය සමග hina වෙන අර සිදුරු හොයන අදහසින් ක්‍රියා කරන අය සත්පුරුෂයෝ නෙමෙයි. ඒ අදාළ පුද්ගලයාටම වැරැද්ද පෙන්නලා දෙනවා නම් ඒ වැරැද්ද නිවැරදි කරන්නට උත්සාහ කරනවා නම් මෙය වැරැද්දක් මෙය මිම්මත් එක්ක කරන්නට එපා කියලා අවවාද අනුශාසනා දෙනවා නම් ඒ තැනැත්තා සත්පුරුෂයෙක්. එහෙම සත්පුරුෂයා හරියට නිදානයක් වගේ නිදානයක් පෙන්වන තැනැත්තෙක් වගේ. එතකොට මේ ධර්මය නැමැති උත්තම දිව්‍ය ඖෂධය පින්නතුනි අපිට සත්පුරුෂයෙක් බඳුයි. මේ ධර්මය සත්පුරුෂයෙක් කරගන්න. තමන්ගේ ජීවිතේ කල්යාණ මිත්‍රයෙක් කරගන්න. මේ උතුම් වූ දහම් සුවය ජීවිතේ නිතර විඳින්න. එබඳු ඔබට එබඳු දහම් ආభాසයේ ජීවිතයේ ගොඩනගා ගන්න ඔබට කවදාවත් පින්නතුනි වරදින්නේ නැහැ. ඔබටත් හරියට මේ ධර්මයේ නිදානයක් වගේ සත්පුරුෂයෙක් අපේ වැරදි අඩුපාඩු නිවැරදි කරගන්නට අපේ අකුසල කර්මයන් නොකර කුසල කර්මයට පාර පෙන්නන උත්තම සත්පුරුෂයෙක් හැටියට ධර්මය ඇසුරු කරන්න. දහම් සරණ යන කෙනා දහම් සුව විඳින කෙනා කවදාවත් පින්නතුනි අකුසලයට අයහපතට පාපයට බර වෙන්නේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් ලද හැකි සෑම මොහොතකදීම දහමට අනුවම ජීවත් වෙන්න. දහමම ශ්‍රවණය කරන්න. ඔබේ ජීවිත පින්නතුනි එවිට පරිපූර්ණ කරගන්නට පුළුවන්. මේ ලද මිනිසත් ජීවිතය වාසනාවන්ත ජීවිතයක් බවට පත් කරගන්නට පුළුවන්. ඔබ පිරිහෙන පුද්ගලයෙක් නොවේයි. ඔබ සංවර්ධනයට පත් දියුණුව අපේක්ෂා කරන ලෞකික දියුණුව වගේම ලෝකෝත්තර දියුණුවටත් පත්වෙන පුද්ගලයෙක් බවට එවිට පත්වෙනවා. ඒ නිසා පින්නතුනි මේ ධර්මයේ සුවයම පුළුවන් තරම් ජීවිතයට එකතු කරගන්නටම උත්සාහ කරන්න. පින්නතුනි අද මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියට අයත් සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් ධම්මපද පාළියේ යමක වග්ගයේ සඳහන් ගාථාවක් ආශ්‍රය කරගෙන ඔබට ධර්මය දේශනා කරන්නට. තවත් සරල අදහසකින් පවසනවා නම් නිවැරදි ආහාර පරිභෝජනය සිද්ධ කරන ආකාරයත් නිවැරදි ආහාර රටාවට හුරු වෙලා සුවසේ ජීවිතය ගත කරන්නට ඕන අවස්ථාවන් කියලා දෙන්නටත් අද මේ ධර්මානුශාසනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි ඔබ මේ ගාථාව හොඳට අහලා ඇති. ඔබේ නිවසේ ධම්මපද පොතක් අත්පොතක් විදිහට නිරන්තරයෙන් භාවිත කරන්නට පුරුදු වෙන්න. මේ ධම්මපදයේ තුල බොහෝ අපේ ජීවිතය හදාගන්නටම කරුණු කාරණා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. යම් කිසි පුද්ගලයෙක් යම් කිසි ස්ථානයක් පාදක කරගෙන ඒ ඇත්තන් උදෙසා දේශනා කරපු ඒ ගාථා ධර්මයන් අපේ ජීවිතයට පින්වතුනි ඊටමත් වටිනා කියන අවවාද අනුශාසනාවක්ම වෙනවා. ඒ නිසා මේ ධර්මයේ නිතර අපි අවබෝධ කරගන්නට උත්සාහ කරමු. ඒ ගාථා ධර්මයන් ආදී පාඩම් කරගෙන ඒවා සිහිපත් කරගෙන අපේ ජීවිතේ හැඩගස්වා ගන්නවා නම් කොච්චර වටිනවද? ඒ නිසා පින්නතුනි ලද හැකි සෑම මොහොතකදීම ඔබට බණක් අහන්නට ගාථාවක් පාඩම් කරගන්නට ඒ ගාථාවේ සරල අදහස තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයත් හැඩගස්වා ගන්නට
පුළුවන් නම් අපි මේ බණ අහන එකත් එක්ක කොච්චර ප්‍රායෝගිකව පින්නතුනි ජීවිතේ සකස් කරගෙන යන්නට පුළුවන්කම තියෙනවද? එතකොට මේ ධම්මපද දේශනාව තුළ අන්තර්ගත යමක වර්ගයේ සඳහන් ගාථාවක් මම මුලදී දේශනා කළා. සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංඋතං භෝජනම්හි අමත්තඤ්ඤුං කුසීතං හීන වීරියං තං වේ පසහතිමාරෝ වාතු රුක්ඛංව දුබ්බලං. පින්නතුනි මේ ගාථාවේ සරල අදහස ගත්තොත් තමාව ඇවිස්සෙන විදිහට අරමුණු සුබ වශයෙන් බලබලා ඉන්ට ගියොත් ඇස්කන් ආදී ඉන්ද්‍රියන් අසංවර කරගත්තොත් තමන් ගන්න ආහාර පානාදීයේදී අර්ථය පවා නොදැන තමන්ගේ පමණ දැනගන්නේ නැතුව ආහාර අනුභව කරනවා නම් ඒ වගේම කුසීතව හීන වීරිය ඇතිව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් හරියට පින්නතුනි මහා සුළඟට දුර්වල වෙච්ච ගහක් කඩාගෙන වැටෙනවා වගේ මාරා වසඟයට පත්වෙන බව මේ ගාථාවෙන් කියලා දෙනවා. යම් කිසි කෙනෙක් හරියට ආහාර පානාදිය පමණ දැනගන්න නැතුව ජීවිතයට ගන්නකොට ඒ වගේම කම්මැලි සහගතව කුසීත ඇතිව හීන වීරිය ඇතිව කටයුතු කරනවා කියලා කියන්නේ පින්නතුනි මහා දැවැන්ත ගහක් නමුත් දුර්වල භාවයට පත් වෙලා මහා හුළඟකින් ඒ ගහ බිමට පතිත වෙනවා වගේ කඩාගෙන වැටෙනවා වගේ අර පමණ දැනගෙන කටයුතු නොකරන පමණ දැනගෙන ආහාර නොගන්න පුද්ගලයාත් පින්නතුනි මාරා වසඟය නැමැති හුළඟෙන් සසර පරාජයටම පත් වෙනවා. ඉතින් මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සේතව්‍යා නුවරදී චූලකාල මහා කාල කියන භික්ෂූන් වහන්සේලා මූලික කරගෙන. පින්නතුනි මේ ආහාරය කියන එක අපේ ජීවිතය පෝෂණය කරන්නට අපේ මේ ශරීර කූඩුව පෝෂණය කරන්නට මහා ශක්තියක් වන සාධකයක්. එය අමුතුවෙන් ඔබට පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ. මේ බණ කියන මටත් ආහාර පානාදී අවශ්‍යයි. දහම් ශ්‍රවණය කරන ඔබටත් ආහාර පානාදී අවශ්‍යයි. ආහාර නොමැති වුණොත් ආහාර අනුභව නොකළොත් අපිට ශක්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි බණ කියන්නට මට ශක්තිය ලැබුණේ ආහාර මගින්. බණ අහන්නට මනා ලෙස සිහිය උපදවාගෙන එක තැනක ඉඳගෙන එක අරමුණක ඉඳගෙන බණ අහන්නට ඔබට ශක්තිය ලැබුණෙත් ආහාර තුලින්. එහෙනම් මේ ආහාර කියලා කියන්නේ ජීවිතේ ලොකු ශක්තියක් ගෙන දෙන්නක්. නමුත් පින්නතුනි ඒ ආහාර පමණ දැනගන්න නැතුව අනුභව කළොත් අපි කොච්චරනම් පිරිහෙනවද? අද බොහෝ වෙලාවට මේ සමාජයේ පමණ දැනගන්නේ නැතුව ආහාර පානාදිය අරගෙන කොච්චරනම් මිනිස්සු ලෙඩ රෝග භාවවලට පත් වෙනවද? අසනීපයන් වලට භාජනය වෙනවද? ඒ නිසා පින්නතුනි බණ අහන ඇත්තන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උත්තම කාරණා පිළිබඳවත් ඔබ ඔබේ අවධානය යොමු කරන්නටම අවශ්‍යයි. අපේ ඒකායන පරමාර්ථය උත්තම නිර්වාණය. ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවට අනුව ජීවිතය පවත්වාගෙන යන්නට නම් නිවන් සුව ලබන තාක් කල් පින්වතුනි මේ පැවැත්ම අපේ ජීවිතයට මේ ගන්න ආහාර පාන ආදියකින් පවා ඒ මනා වූ පැවැත්මක් අපි මනා ලෙස සකස් කරගත යුතුයි. එසේ සකස් නොකරගත්තොත් අපි හැමෝම පරිහානියට පත් වෙනවා. පින්වතුනි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා සියලු සත්වයෝ ආහාර මතම තම ජීවිතය පින්නතුනි සකස් කරගන්නේ. ආහාර නිසා තම අපි මේ දුවලා පැනලා ක්‍රියා කරන්නේ. මේ හැම දෙයකටම ආහාරය නැමැති දේ අංක 1. ආහාර නොලැබුණොත් ආහාර අනුභව කරන්නට බැරි වුණොත් අපි හැමෝම දුර්වල වෙනවා. ආහාරය අත්‍යවශ්‍යම සාධකයක්. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මේ ලෝකයේ තියෙන බලවත්ම රෝගයේ හැටියටත් කුසගින්න සඳහන් කරනවා. jigaccha parama roga. කුසගින්න තමා තියෙන බලවත්ම රෝගය.
එහෙනම් මේ බලවත්ම රෝගයෙන් අත මිදෙන්නට අපිට ආහාර ගන්න වෙනවමයි. ඒ ගන්න ආහාර පිළිබඳ හොඳ අවබෝධයක්, හොඳ අවධානයක්, මනා සැකැස්මක්, පිළිවෙලක් අපිට තිබිය යුතුමයි. එහෙනම් පින්නතුනි, අද මේ ධර්මානුශාසනාව තුලින් ඒ නිවැරදි ආහාර ක්‍රම පිළිවෙල පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නට මම බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා බොහොමයකදී මේ ආහාර පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරලා දෙනවා. එක්තරා සූත්‍රයක් තියෙනවා ආහාර සූත්‍රය කියලා. ඒ වගේම සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ අභිසමය සංයුක්තයේත් අත්තිරාග කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදිත් බුදුරජාණන් වහන්සේ මේ ආහාරය පිළිබඳව ආහාර තෘෂ්ණාව ඇති කරගන්නේ නැතුව කටයුතු කරන්නට ඕන පිළිවෙල පිළිබඳව ඉතාමත් ලස්සනට කරුණු කාරණා පැහැදිලි කරනවා. චත්තාරෝ මේ භික්කවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ගහාය. කතමේ චත්තාරෝ කබලීකාරෝ ආහාරෝ ඕලාරිකෝ වා සුකුමෝ වා පස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා තතියා විඥානං චතුත්තං. පින්නතුනි, මේ විදිහට බුදුරජාණන් වහන්සේ උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිස ඉපදීම අපේක්ෂා කරන සත්වයන්ට අනුග්‍රහ පිණිසද මේ ආකාරයෙන් ආහාර වර්ග 4ක් තියෙන බව පැහැදිලි කරනවා. ඒ ආහාර වර්ග 4 මොනවද කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. සුකුම වූ කබලීකාර ආහාරය, ඒ වගේම දෙවැන්න පස්ස ආහාරය, තෙවැන්න මනෝ සංචේතන ආහාරය, සිව්වැන්න විඥානාහාරය. මේ විදිහට පින්නතුනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත් ඉපදීම අපේක්ෂා කරන සත්වයන්ට අනුග්‍රහ පිණිසත් මේ වගේ ආහාර 4ක් පිළිබඳව ඒ අත්තිරාග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කරුණු කාරණාවන් පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම පින්නතුනි, දෝණපාක ආදී සූත්‍ර දේශනාවන් වලදීත් බුදුරජාණන් වහන්සේ මේ ආහාර ගැනීම පිළිබඳව, ආහාර අනුභව කිරීම පිළිබඳව කරුණු කාරණා ඉතාමත් ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. එහෙනම් පින්නතුනි, මේ ආහාරය කියන එක අපේ ජීවිතයට වැදගත්ම සාධකයක්. ඒ වැදගත් සාධකය පිළිවෙලට ගැනීම, අවබෝධය ඇති කරගෙන ගැනීම ඔබ අප කාගේත් පරම යුතුයකමක් බවට පත් වෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආහාර ගැනීම තුලින් පුද්ගලයාට පංචවිධ ශක්තියක් ගොඩනගා ගන්නට පුළුවන් කියලා. ඒ අතර ප්‍රධානම දේ තමා පින්නතුනි ආයුෂය කියලා කියන්නේ. ඒ වගේම වර්ණය, ඒ වගේම සැපය, ඒ වගේම බලය, ඒ වගේම ප්‍රඥාව. මේ කියන පංචවිධ සම්පatti ආහාරය තුලින් ගොඩනගා ගන්නට පින්නතුනි පුළුවන්කම තියෙනවා. මේ කරුණු කාරණාවන් ගොඩනැගෙන්නේම ආහාරය මත. ඕනම පුද්ගලයෙක්ට මේ කියපු ආයු, වන්න, සැප, බල, ප්‍රඥා කියන කරුණු කාරණාවන් අවශ්‍යමයි. හැබැයි පින්නතුනි, යම් කිසි කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මේ පංචවිධ සම්පatti ආහාරය මත ගොඩනැගෙනවා. හැබැයි මේ පහම ආහාර මත ගොඩනැගෙනවද කියලා කෙනෙක්ට තර්ක විතර්ක කරන්නටත් පුළුවන්. මූලික වශයෙන් ගත්තොත් පින්නතුනි, මේ ප්‍රධාන මූලික 4ම ආයු, වන්න, සැප, බල කියන 4ම ආහාර මත ගොඩනැගෙනවා. ප්‍රඥාව නැමැති කාරණාව දියුණු කරගන්නටත් ආහාරවල යම් සාධකයක් එකතු වෙන්නට අවශ්‍යයි. ඒ ආහාර නැමැති සාධකය අවශ්‍ය නිසාමයි, ඒ අවශ්‍යතාවයෙන්මයි ප්‍රඥාව ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙන්නේ. කුසගින්නේ ඉන්න කෙනෙක්ට ප්‍රඥාව අවදි කරගන්නට ශක්තිය ගොඩනැගෙන්නේ. ඒ නිසා මේ ප්‍රඥාව කියන කාරණාවත් ආහාරය මතම ගොඩනැගෙන්න. නුවණ දියුණු කරගන්නට, නුවණ වැඩි දියුණු භාවයට පත් කරගන්නට, ඒ නුවණැති භාවය සකස් කරගන්නටම ආහාර අත්‍යවශ්‍යම වෙනවා. එතකොට පින්නතුනි, මේ පහම ගොඩනැගෙන්නේ ආහාර මතමයි. එතකොට බුදුරජාණන් වහන්සේ
ආහාරපාන නොගෙන යම්කිසි පුද්ගලයෙකුට තිරිසංගත සත්වයෙකුට ජීවත් වන්නට නොහැකි බව ඉතාමත් ලස්සනට පින්වතුනි මේ සූත්‍ර දේශනාදිය තුල පැහැදිලි කරනවා. තමන්ගේ නිවෙස්වලදී භික්ෂුන් වහන්සේලාට දන් පැන් පූජා කරනකොට භුක්තානුමෝදනා දේශනාවන් තුලදී පවා ඔබ අහලා තියෙනවා ඒ පංචවිධ සම්පatti ගොඩනගා ගන්නට පුළුවන් කියන කාරණාවන් පිළිබඳ. ඒ නිසා මේ කාරණා අහලා තිබුණත් ඒ පිළිබඳ මනා අවබෝධයකින් ඔබ හිතුවේ නැතුව වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේශනාවෙන් මම අපේක්ෂා කරන්නේ ඒ අහලා තියෙන කරුණු කාරණා තව දුරටත් වැඩි දියුණු කරගන්නට, ඒ කාරණා පිළිබඳ තව තවත් අවබෝධය ඇති කරගන්නට මේ දේශනාව ඔබට මහා රුකුලක් වෙනු ඇතැයි මම විශ්වාස කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ප්‍රධාන රජවරයෙක්, රජතුමෙක්. ඒ රජතුමා ඔබ දන්නවා, අහලා තියෙනවා කොසල් මහ රජතුමා. මේ රජතුමා, කොසල් මහ රජතුමා බොහෝ වෙලාවට තමන්ට ගැළපෙන ආකාරයටත් වඩා උපරිම මට්ටමින් ආහාර පානාදිය අරගෙන හරීම අපහසුවෙන් කාලය ගත කරනවා. දවසකට ඔහුට සිරිත් පරිදි නැලි 4ක්වත් බත් අනුභව කරන බව පැහැදිලි කෙරෙනවා. මෙහිම නැලි 4ක් පමණ බත් අනුභව කරලා හරිම අපහසුවෙන් සුසුම් හෙළමින් ඊටමත් අපහසු භාවයෙන් සිටීමට කොසල් රජතුමාට සිද්ධ වෙනවා. ඔබ අහලා තියෙනවනේ ලොකු බඩක් කොසල් මහ රජතුමාට තිබිලා තියෙනවා කියලා. ඒකට හේතුව පමණ දැනගන්න නැතුව උපරිම ආහාර අනුභව කරලා සුසුම් හෙළමින් විඩාවටපත් වෙමින් කාලය ගත කරනවා. බුදුරජාණන් වහන්සේ සමීපයට ගියපු කොසල් මහ රජුරවන්ට එකත් පසෙක බුදුහාමුදුරුවන්ට වැඳ නමස්කාර කරලා එකත් පසෙක ඉන්න කොසල් මහ රජතුමාට බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කරනවා. මනා සිහියෙන් යුතුව පමණ දැනගෙන ආහාර ගන්නට අවශ්‍ය බව. එහෙම ආහාර අනුභව කරපුවාම පින්වතුනි, මනා සිහියෙන් යුතුව පමණ දැනගෙන ආහාර අනුභව කරපුවාම දුක් වේදනාවන් තුනී කරගන්නට පුළුවන්කම තියෙන බවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම තමා පින්නතුනි, එලෙස ආහාර අනුභව කරපුවාම ඒ තැනැත්තන්ගේ ආයුෂ වැඩි දියුණු භාවයට පත් වෙනවා, වර්ණය වැඩි දියුණු භාවයට පත් වෙනවා, සැපය වැඩි දියුණු භාවයට පත් වෙනවා, ඒ වගේම බලය වැඩි දියුණු භාවයට පත් වෙනවා, ප්‍රඥාව වැඩි දියුණු භාවයට පත් වෙනවා. එතකොට මේ කරුණු කාරණා පින්නතුනි දෝණපාක කියන සූත්‍රයේදී පවා ඉතාමත් ලස්සනට විස්තර කෙරෙනවා. ඔබ අප කවුරුත් ආහාර පානාදිය පරිභෝජනය කරන්නට අවශ්‍ය මනා සිහිනුවණින් යුක්තව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උගන්වා ඇති පරිදි පිණ්ඩපාත පරිභෝජනයට අදාළව ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා. ඒක පින්නතුනි භික්ෂුන් වහන්සේලාට උවත් ගිහි පක්ෂයේ හැටියට ඔබ අප කාටත් ඊටමත් මනවින් ප්‍රයෝජන වන ධර්මමය කාරණා ඒ ප්‍රත්‍යවේක්ෂාවන් තුල අන්තර්ගත වෙනවා. භික්ෂුන් වහන්සේලා ආහාර ගන්නට පෙර ආතුව පිණ්ඩපාතේ ගිහිල්ලා හරි එහෙමත් නැත්නම් Tamanට ලැබෙන දානේ වළඳද්දී මම මේ ආහාර අනුභව කරනවා, මේ ආහාර වළඳන්නේ ක්‍රීඩාව පිණිස නොවේ, මම මේ ආහාර ගන්නේ මගේ මදේ වර්ධනය කරගනු පිණිස නොවේ, මම මේ ආහාර ගන්නේ කඩවසම් භාවය වර්ධනය කරගනු පිණිස නොවේ, සිරුර සකස් කරගන්න අදහසින් සරසා ගන්න අදහසින් නොවේ, යම්තාක් මේ සිරුරෙහි යැපීම පිණිස පමණි. මේ විදිහට පින්නතුනි භික්ෂුන් වහන්සේලා ආහාර වළඳන්නට පෙර ආතුව ඒ ආහාර කෙරෙහි ප්‍රත්‍යවේක්ෂාවන් සිද්ධ කරනවා. එතකොට පින්නතුනි ගිහියන් වශයෙන් ඔබටත් තමන් පරිභෝජනය සඳහා සකස් කරගත්ත, සූදානම් කරගත්ත ආහාර පිඟාන ළඟ තියාගෙන ඒ ආහාරය පිළිබඳ මෙනෙහි කරනවා නම් කොච්චර වටිනාකමක් තියෙනවද? ඒ නිසා පින්නතුනි ඔබ හොඳට හිතට ගන්න මේ ආහාර අනුභව කිරීමට පෙර ආතුව ආහාරය මම අනුභව කරන්නේ
මේ කියපු කරුණු කාරණාවන් හොඳට හිතට අරගෙන තමන්ගේ මේ ශරීර ශක්තිය කාය වර්ධන ආදී මාංශ පේශී වර්ධනය කරගන්නට ආදී මේ කරුණු කාරණාවන් නිසා නොවේ මම මගේ ශරීර ශක්තිය පවත්වා ගන්නට අර කියපු පංචවිධ සම්පatti ඔබට ගොඩ නැගෙනවා මනාව වූ ආහාර වේලක් සකස් කර ගැනීම තුල ඒ නිසා පින්නතුනි තමන්ගේ සිරුර සකස් කරන අදහසින්වත් ශරීර මදය වර්ධනය කරගන්න අදහසින්වත් ඒ වගේම කඩවසම්භාවය වර්ධනය කරගන්න අදහසින්වත් නොවේ ඔබ ආහාර ගත යුතු වන්නේ ආහාරය ශරීරයේ යැපීම පිණිස පමණමයි කියන අදහසින්මයි අනුභව කළ යුතු වන්නේ. එතකොට පින්නතුනි මේ උසස් අරමුණු පාදක කරගෙන යම් කිසි කෙනෙක් ආහාර පරිභෝජනය කරනවා නම් ඒ අවබෝධය ඇති කරගෙන ආහාර අනුභව කරනවා නම් ඔහුට මනාව වූ ශරීර ශක්තියක් ගොඩනගා ගන්නට පුළුවන්. ඒ නිසා පින්නතුනි අතීතයේ අපේ ජනපැරැන්නන් දිහා බැලුවත් බොහෝ වෙලාවට ආහාරයට කොච්චර ගරු කළාද ආහාරය පිළිබඳ මොනතරම් අවබෝධයක් තිබුණද මේ කරුණු කාරණා අපි හිතන්නටම අවශ්‍යයි. අතීතයේ මිනිස්සු ආහාරය අනුභව කිරීමට පෙර ආතුව බත් පිඟාන බෙදාගෙන බත් පිඟානට වැඳගෙන ඒ ආහාර පිළිබඳ මෙනෙහි කරනවා. මේක කොච්චර සත්පුරුෂ ක්‍රියාවක්ද. අද විදේශ රටවල් වල සමහර ඇත්තු පවා ආහාර ගැනීමට පෙර ආතුව ආහාරයට ගරු කිරීමක් වශයෙන් ඒ ආහාර සකස් කරපු ආහාර පිළියෙල කරපු ආහාර තමන් ළඟට ගෙනත් දුන්න මේ හැමෝටම පින් අනුමෝදන් කිරීමක් වශයෙන් ඒ ආහාර පිඟානට වැඳ නමස්කාර කරමින් ආචාර ක්‍රමවිධි පවත්වාගෙන යනවා. ඒවා එක්තරා අතකින් පින්වත්තුනි මහා වටිනා කියන ක්‍රියාපිළිවෙත්. ඉතින් ඒ වගේ කරුණුකාරණා ජීවිතේ ඔබ ප්‍රායෝගිකව සිද්ධ නොකලත් අවබෝධයෙන් ඒ ආහාරයට ගරු කිරීම ආදී සිද්ධ වෙන්නට ඕනේ. අද සමාජයේ බොහෝ වෙලාවට දකින්නට තියෙන කාරණාවක් තමන් ගන්න ආහාරය පිළිබඳ අවබෝධයක් නැති ස්වභාවයත් ඒ වගේම ආහාර තමන්ට ගැළපෙන පරිදි අරගන්නේ නැතුව මහා ආහාර අපතේ හැරීමත් බොහෝ දෙනා විසින් සිද්ධ කරනවා. මොන තරම්නම් පාප කර්මයක්ද. අද ලෝකයේ පින්නතුනි සමහර වෙලාවට කුස පුරවා ගන්නට බත් පිඩක් නැතුව දුක් විඳින මිනිස්සු කොච්චරනම් ජීවත් වෙනවද? මේ ලංකාව නැමැති අප රටේ මොන තරම්නම් මිනිස්සු කුණුබක්කේ අවුස්සගෙන ආහාර හොයන දුක්ඛිත තත්වයට පත්විච්ච මිනිස්සු ඉන්නවද? ඒ නිසා පින්නතුනි මේ ආහාර පිළිබඳ හොඳ අවබෝධයක් ඔබ අප කාටත් තියෙන්නට ඕනේ. පමණ දැනගෙන ආහාර අනුභව කිරීමට වගේම ආහාර බෙදා ගැනීමේදී පවා අපි ඒ ක්‍රියාපිළිවෙත් අනුගමනය කළ යුතුමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් දේශනා කරන කරුණුකාරණා අතර ආහාර අනුභව කරන්නන් 5 දෙනෙක් පිළිබඳව කරුණුකාරණා පැහැදිලි කරනවා. ඒ අතර පළවෙනි පුද්ගලයා තමා පින්නතුනි ආහාර හත්තක කියලා කියන්නේ. ආහාර හත්තක කියලා කියන්නේ අනුන්ගේ අත්උදව් නැතිව නැගිටින්නට බැරි තරමට අධිකව ආහාර ගන්නා තැනැත්තා ආහාර හත්තක වශයෙන් හඳුන්වනවා. අද බොහෝ දෙනා සමහර වෙලාවට ආහාර අනුභව කරලා ඉවර වෙනකොට තව කෙනෙක්ගේ ආධාරයක් උපකාරයක් නැතුව තනිව නැගිටින්නට පුළුවන් කමක් නැහැ. ඒ තරමට අසරණ වෙන තරමටම දුකටපත් වෙන තරමට වෙහෙසටපත් වෙන තරමට ආහාර අනුභව කරන ආකාරය ඔබ අප කොයි කවුරුත් දැකලා තියෙනවා. එහෙම අය ඕන තරම් මේ සමාජයේ ජීවත් වෙනවා. ඒ පින්වතුනි යහපත් ආහාර ගැනීමේ පළපුරුද්දක් නොවේ. ඒ වගේම තමා තව පිරිසක් අලංසාටක කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. අලංසාටක කියලා කියන්නේ ආහාර ගත් පසු තමන් ඇඳගෙන ඉන්න ඇඳුම මනා ලෙස ඇඳගෙන ඉන්නටවත් බැරි තරමට තමන්ගේ ඇඳුම ගැනවත් නොසලකා ආහාර පාන ආදිය අනුභව කිරීම ආහාර පාන ආදිය ගැනීම අපි දැකලා තියෙනවා. බලන්න සමාජයේ සමහර මිනිස්සු සමහර වෙලාවට කාලා ඉවර වුණාම තමන්ගේ ඇඳුම් ලිහිල් කරනවා. තමන් පැළඳගෙන ඉන්න ඇඳුම් ආයිත්තන් පළඳගෙන ඉන්නට බැරි තරමටම ආහාර අරගෙන අසරණභාවයට පත්වෙන අවස්ථා ඕන තරම් අපිට දකින්නට ලැබෙනවා.
ඒ නිසා පින්නතුනි දෙවෙනි කාරණාවෙන් පැහැදිලි කරන්නේ අලංසාටක කියලා කියන්නේ තමන්ගේ ඇඳුම් ආයිත්තන් ගැනවත් නොසිතා ඒවා ගැන නොසලකා හරිමින් ආහාර අනුභව කිරීම. ඒ වගේම තුන්වෙනි පිරිස හැටියට පැහැදිලි කරන්නේ තත්තාවට්ටක. නැගිට ගැනීමටවත් බැරි තරමට කෑමගෙන එහිම පෙරලී සිටින තැනැත්තා තත්තාවට්ටක. ආහාර අනුභව කළාට පස්සේ නැගිට ගන්නට පුළුවන් කමක් නැහැ. එකම තැනකට වෙලා ඉන්නවා. ඒ තැනම සමහර වෙලාවට වැතිරීගෙන ඒ ආහාර දිරවාගත නොහි හරිම අපහසුතාවයෙන් කටයුතු කර නැත්තු ඕන තරම් අපිට දැක ගන්නට ලැබෙනවා. ඒ වගේම තව පිරිසක් තමා පින්නතුනි කාක මාසක කියලා කියන්නේ. කපුටෙකුට හොටේ දාලා මේ උගුරෙන් ආහාර ගන්න පුළුවන් තරමටම ආහාර අනුභව කරන පුද්ගලයා. කාක මාසක කියලා කියන්නේ එතකොට කපුටෙක් හොට දාලා උගුරට ඒ තැනැත්තගේ ආහාර පවා එළියට ගන්න පුළුවන් තරම්. උගුරට එන තරම් ආහාර අනුභව කරපු තැනැත්තු. එහෙම අය ඕන තරම් ඉන්නවා. දැන් අපේ අතීතයේ අම්මලා තාත්තලා සමහර වෙලාවට පින්නතුනි ආහාර පානාදිය ගන්නකොට පැහැදිලි කරනවා තමන්ට ගැළපෙන විදියට අඩුම තරමේ වතුර කෝප්ප 2-3ක් බොන්නට පුළුවන් හිස්භාවයේ තියාගෙන වතුර බොන්නට තරම් ඉඩ තියාගෙන අනුභව කරන්න. මොකද ඒ අතීතයේ මිනිස්සු අද සමාජයේ ජීවත් වෙන ඇත්තන්ට වඩා මේ ආහාර ගැනීම පිළිබඳ හොඳ අවබෝධයක් ගොඩනගාගෙන තිබුණා. අද වර්තමාන සමාජයේ බොහෝ වෙලාවට ඔබ අප කාගේත් මේ ශරීර මහා විකෘතිතාවලට පත්වෙන්නට තමන්ට කොච්චර ආසාවන් තිබුණත් සුදුසු ඇඳුමක් ඇඳගන්නට බැරි තරමට ශරීරයේ මහා විකෘතිතාවලට පත්වෙන තැනට පත්වෙලා තියෙන්නේ මේ පමණ දැනගෙන ආහාර නොගැනීම තමන්ට සුදුසු ආකාරයෙන් ආහාර නොගැනීම කියන කරුණුකාරණා පාදක කරගෙන. ඒ වගේම තව පිරිසක් තමා පින්නතුනි බුත්ත වමිතක කියලා කියන්නේ. අනුභව කළ ආහාරය වමාරා දමා නැවතත් ආහාර ගන්න තරමටම තමන් අනුභව කරපු ආහාර ටික වමාරලා නැවතත් ආහාර ගන්නා තරමටම කෑමට ගිජු වූ තැනැත්තා බුත්ත වමිතක කියන නාමයෙන් හඳුන්වනු ලබනවා. ඉතින් මේ වගේ පින්නතුනි ආහාර ගැනීමේ පුද්ගලයන් 5 දෙනෙක් බෞද්ධ සාහිත්‍යය තුල දැක්වෙනවා. ඉතින් අපි පුරුදු වෙන්නට අවශ්‍යයි ආහාර ගැනීමේදී මේ කියපු ආකාරයෙන් නොව තමන්ට ගැළපෙන තමන්ගේ ශරීරය පවත්වා ගැනීමට පමණක් තමන්ගේ ගිජුභාවයේ තිබුණත් ඒ ආසාව මත පමණක් ආහාර ගන්නේ නැතුව ශරීරයට අවශ්‍ය පමණටම ආහාර අනුභව කරන්නට ඔබ අප කොයි කවුරුත් කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ සේකියා ධර්ම අතරත් මේ ආහාර ගැනීමේ ක්‍රමපිළිවෙත් වත්පිළිවෙත් ඊටමත් ලස්සනට දේශනා කරලා තියෙනවා. ඒ අතර විවිධ ශබ්ද බද්ද ඇහෙන විදිහට ආහාර නොගනින්නට ඒ වගේම ඉඳුල්ලත් වලින් භාජන අතපත නොගන්නට ඒ වගේ විවිධ කරුණු කාරණා තව කෙනෙක්ට පිළිකුලක් ඇතිවන ආකාරයට ආහාර පාන ආදී නොගන්නට බුදුරජාණන් වහන්සේ සේකියා ධර්ම ඊටමත් ලස්සනට භික්ෂුන් වහන්සේලාට කියලා දීලා තියෙනවා. එතකොට මේ කාරණා භික්ෂුන් වහන්සේලාට පමණක් නොවේ. ඔබ ගිහි ඇත්තන් වෙන ඔබ අප කාටත් මේ කරුණු කාරණා කොච්චරනම් ජීවිතේ වටිනාකමක් පිනතුනි සලසනවද? මේ ලෝකයේ තියෙන බලවත්ම රෝගය jigaccha paramaroga කුසගින්න. නමුත් ඒ කුසගින්න රෝගයක් වුවත් බලවත්ම රෝගය වුවත් ඔබ ඒ පමණ දැනගෙන ආහාර ගැනීම ඔබ අප කාගේත් යුතුයකමක්. ගන්න ආහාරයට ගරු කරන්න. ඒ ආහාර අපතේ දාන්න එපා. මේ ලෝකයේ තුල මොනතරම් ආහාර නැතුව දුක් විඳින සත්වයෝ ජීවත් වෙනවද? මිනිස්සු ජීවත් වෙනවද? ඒ ගැන හිතන්න. ඔබට අද යම් තරමකට ආහාර පාන ආදී ලැබෙනවා නම් සංසාරේ ඔබ දන් දුන්න නිසා ආහාර නොදුන්නොත් අන් අයට දන් නොදුන්නොත් ඔබට සංසාරේ මතුවට ප්‍රතිපහසුකම් ගොඩ නැගෙන්නේ. හරියට පින්නතුනි ලෝසක හාමුදුරුවන්ට පිණ්ඩපාතේ ලැබුණේ නැහැ වගේ. ඒ නිසා මේ හැම කාරණාවක් පිළිබඳවම ඔබ අවබෝධය ඇති කරගත යුතුමයි. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න යම්කිසි කෙනෙක් පින්වතුනි ආහාර පිළිබඳ අවබෝධය ඇති කරගන්නේ නැත්නම්
ඒ තැනැත්තන්ටත් හරියට වෙන්නේ දුර්වල ගහක් සුළඟට කඩාගෙන වැටෙනවා වගේ ආහාර පිළිබඳ අවබෝධය නැතුව අනුභව කරොත් මාරා වසඟයට පත්වෙන්නටමයි. අද රෝහල්වල බොහෝ වෙලාවට ලෙඩ රෝගාබාධයන් වලට පත්වෙලා දුක් විඳින්න මිනිසු මේ මනා ලෙස ආහාර රටාවට පුරුදු වෙච්ච නැති නිසා. විවිධ අයට විවිධ රෝගාබාධ හටගෙන තියෙන ආහාරය මතමයි. පිළිකාකාරක විවිධ දියවැඩියා ආබාධ කොලෙස්ටරෝල් මේ වගේ විවිධ රෝගාබාධය හටගන්නෙම පින්නතුනි මනා ආහාර රටාවක් නැති නිසා. ඒ නිසා බුදුහාමුදුරෝ පැහැදිලි කරපු ආකාරයට මනා වූ ආහාර රටාවක් ගොඩනගා ගන්නවා නම් ඔබ අප කාටත් මේ වත්පිළිවෙත් රැකගෙන ගුණදහම් දියුණු කරගෙන දහම් සුවය විඳින්නට පවා ශක්තිය ලැබෙනවාට කිසිදු සැකයක් නැහැ. එහෙනම් ඔබ අප කවුරුත් මේ සැන්දෑ කාලයේදී ශ්‍රවණය කළා වූ මේ උත්තම ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් ශක්තියෙන් ඔබ අප හැම දෙනාටම ලෝසසුන් ආරක්ෂා කරන සියලු දෙවියන්ට මියගිය ඥාතීන්ට අපි හැම දෙනාටම සසර දුකින් අත මිදෙන්නට උත්තම නිවන් සුව ලබන්නටම මේ උතුම් වූ ශක්තියින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් හොරණ පෙතිගමුවේ අංක 270 පදිංචිව සිට වසර 13කට පෙර පරලෝ සැපත් UG චන්ද්‍රාවතී මෑණියන්ට සහ වසර 2කට පෙර පරලෝ සැපත් පී නන්දසේන පියාණන්ට හා එම වර්ග පරම්පරාවලින් මියගිය සියලුම ඥාතීන්ටත් රත්නපුර රද්දැල්ලේ අංක 48 නිවසේ පදිංචිව සිට වසර 23කට පෙර පරලෝ සැපත් RG රත්නසේකර පියාණන්ට සහ වසර 7කට පෙර පරලෝ සැපත් BM අනුලාවතී මෑණියන්ට හා එම වර්ග පරම්පරාවලින් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් ඔකිත සස්මිනී ලිතුල යන දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා රත්නපුර කරන්ගොඩ රද්දැල්ලේ අංක 48 නිවසේ පදිංචි පී නිලූපා තුෂාරි රොඩ්රිගෝ මහත්මිය සහ RG සංජීව රත්නසේකර මහතා. වසර 5කට පෙර පරලෝ සැපත් WJ ලැන්සිනෝනා මෑණියන්ටත් වසර 15කට පෙර පරලෝ සැපත් PA කරෝලි සිඤ්ඤෝ පියාණන්ටත් පීටර් සිඤ්ඤෝ SM සෝමාවති PA ඩිංගිරි මැණිකේ B පොඩි අප්පුහාමි WA ඩේවිඩ් අප්පුහාමි MLD ඇලිස් නෝනා යන සියලු දෙනාට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා අවිස්සාවේල්ල වැලිවිටිය අංක E13 නිවසේ පදිංචි PA සිරියලතා පින්නවල මහත්මිය ඇතුළු සියලු දූ දරුවන් සහ ඥාති මිත්‍රාදීන්. කලුතර දකුණ මහහීනටියන්ගල නන්දන උයනේ පදිංචිව සිට වසර 2කට පෙර පරලෝ සැපත් ආදරණීය පියාණන් වන KD රූපසිංහ මැතිතුමාටත් ඩල්සි විජේකෝන් පුංචි අම්මාටත් පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර ඉක්මන් භවයකදී නිවන් අවබෝධය පිණිසත් දැනට 93 වසර සපුරා ඇති ආදරණීය මව්තුමිය වන විශ්‍රාමික පෙමසි විජේකෝන් මැතිණියට දීර්ඝායුෂ හා නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින දියණියන් වන තනුජා කරවිට, තරංගා කරවිට, ගෞරි කරවිට යන දියණිවරුන්ටත් එම බෑණනුවන් වන හර්ෂ කුරුකුල සූර්ය, හේමන්ත වනිගසේකර, දර්ශන ගාල්ලගේ යන මහත්වරුන්ටත් මුණුබුරු මිනිබිරියන් වන සස්මිත, ධනුෂ්ක, සවින, කෞමදී, සචිනි, සාක්‍යා, ගෞරවී, ගෞරවාංගනා යන දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ නිරෝගී සම්පතද සියලු දෙවිවරුන්ගේ ආරක්ෂාවද ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා කලුතර දකුණ මහහීනටියන්ගල නන්දන උයනේ පදිංචි තනුජා කරවිට මහත්මිය. වසර 2කට පෙර පරලෝ සැපත් වූ ලලිතා රාමනායක ලොකු අම්මාටත් වසර 12කට පෙර පරලෝ සැපත් වූ ලීලාවතී සිරිවර්ධන මැණිකේ අත්තම්මාටත් වසර 25කට පෙර පරලෝ සැපත් පියදාස රාමනායක අත්තාටත් වසර 38කට පෙර පරලෝ සැපත් කුලරත්න වෙණ්ඩකෝන් පියාණන්ටත් වසර 22කට පෙර පරලෝ සැපත් පොඩි අප්පුහාමි වෙණ්ඩකෝන් අත්තා ඇතුළු පින් බලාපොරොත්තුව සිටින සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා පන්නල හොරවඩුන්න පදිංචි අශෝකා වෙණ්ඩකෝන් මහත්මිය සහ කපිල කුමාර මහතා. 2021 වසරේ මාර්තු මාස 2 වන දිනට උපන් දිනය යෙදුන
ආයුර්වේද වෛද්‍ය උපේක්ෂා දිමුතු දියණියට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය හා ඉදිරි දියුණුව පතා ආශිර්වාද කිරීම සඳහාත් දෙමව්පියන්ට දීර්ඝායුෂ පැතීම හා මාර්තු මාස ශල්‍ය කර්මයකට භාජනය වන මවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත් ඇයගේ සහෝදරයන් වන පුබුදු සඳුන් හා තිලිනි නිරාශා නෑනලා දෙදෙනාටත් එම දියණියන් වන ජිත්නාරා සසෙන්යා විනූදි අහස්නා හා දිසස් චූටි පුතුටත් නිදුක් නිරෝගී සුවය හා අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීමට ශක්තිය ලැබේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් වසර 23කට පෙර පරලෝ සැපත් ආයුර්වේද වෛද්‍ය ජිනසේන ජය මහ මැතිතුමාට හා එම මැතිණියටත් යාපා මැණිකේ මහත්මියටත් පින් බලාපොරොත්තුවෙන් සිටින පරම්පරාගත සියලුම ඥාතීන්ටත් වෙන්නප්පුව වෛද්‍ය සංගමයේ සේවය කර පරලෝ සැපත් වෛද්‍යවරුන්ට හා සේවක සේවිකාවන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් එහි සේවය කළ සහ කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත් තම දියණියට සිප් සතර කියා දී මඟ පෙන්වූ සියලුම ගුරු භවතුන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා නැගෙනහිර කිරිමැටියාන තුලාවැල පාරේ පදිංචි ඩී.ඒ. සෝමතිලක හා කුලසේකර මැණිකේ යන මව්පියන්. 2020 වසරේ දෙසැම්බර් මාස 10 වෙනි දින අගමැති ආරක්ෂක අංශයේ සේවයේ යෙදී සිටියදී හදිසියේ පරලෝ සැපත් ජී නිමල් රණසිංහ ආදරණීය ස්වාමි පුරුෂයාට පියාණන්ට පැන්ටලීන් පැට්‍රීසියා යන මෑණියන් හා පියාණන්ට මාන කැටේ පදිංචිව සිට මියගිය පියසේන මාමා කිරියම්මා හා කිරි අත්තාටත් සියලු පරලෝ සැපත් ඥාති මිත්‍රාදීන්ටත් ඉතා පින්වන්ත ආත්ම ලබා බොහෝ පින් කර නුදුරු භවයකදීම නිවන් සැපත් කර ගැනීමට හැකි වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් මානා කැටේ සුජීවත්ව සිටින එමානිස් අප්පු හා ප්‍රේමාවති යන අප්පච්චි හා මෑණියන්ටද නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබී සදහම් දහම අවබෝධ වී සිත් නිවි සැනසේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරනවා වැලිවේරියේ කිරිකිත්ත අංක 141න් 4 නිවසේ පදිංචි ක්‍රිෂාන්ති පෙරේරා මහත්මිය ජනනී ධනංජනා දියණිය මානකැටේ පදිංචි දූදරු සහෝදර පිරිස හා ඥාතීන්. දඹදෙනිය කැලෑගෙදර සඳසිරි නිවසේ පදිංචිව සිට පරලෝ සැපත් එල්.ඒ. චන්ද්‍රසේන විශ්‍රාමික විදුහල්පතිතුමා සහ පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා දඹදෙනිය කැලෑගෙදර සඳසිරි නිවසේ පදිංචි එස්.එම්. මල්ලිකා බණ්ඩාර මහත්මිය. ඉරබඩගම පදිංචිව සිට වසර 8කට පෙර පරලෝ සැපත් කේ.ඒ. සිරිසේන පියාණන්ට සහ බී.එල්. කරුණාරත්න පියාණන්ටත් වසර 3කට පෙර පරලෝ සැපත් W.ඒ. ජයසිංහ බෑනා ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් කමලාවතී මෑණියන්ට ඉක්මන් සුවය පැතීමත් ලොව පුරා පැතිර යන වසංගත රෝගයෙන් මියගිය සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහාත් සඳ ලංකාව ඉමාෂා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපති ඇතුළු පවුලේ ඥාතීන්ට කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා සඳ ලංකාව ඉරබඩගම අංක 371 නිවසේ පදිංචි W.M. කමලාවතී මෑණියන් සහ දූ දරුවන් ඇතුළු මුණුබුරු මිනිබිරියන් සඳ ලංකාව ඉමාෂා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපති ඇතුළු පවුලේ ඥාතීන්. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. සදහැවත් වාසනාවන්ත කාරුණික පින්වතුනි, අපි මේ ශ්‍රවණය කළා වූ උත්තම ශ්‍රී සද්ධර්ම දේශනාව තුළින් ජනිත වන උදාාරතර පුණ්‍ය සමුදායන් පළමු කොට ලෝකයත් සම්බුද්ධ ශාසනයත් අපි හැම දෙනාමත් නිරන්තරයෙන් ආරක්ෂා කරන අල්පේ සාක්‍ය මහේ සාක්‍ය ආදී සම්‍යදෘෂ්ටික සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් උත්තම මහා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සංබතං පුඤ්ඤ සංපදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සංබතං පුඤ්ඤ සංපදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සංබතං පුඤ්ඤ සංපදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා.
ඒ වගේම සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරපු ඒ සදැහැති සියලු දෙනාගේම නමින් පරලෝ සැපත් වූ සියලු ඥාතීන්ටත් මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ අප සෑම සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරමු. ඔබ අප සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගියා වූ සියලු ඥාති වර්ගයා මේ පින්පෙත් අනුමෝදන් වේවා. සංසාරගත වරදක් නිසා හෝ දුකක නම් දුකෙන් අත මිදේවා, සැපතක නම් සැපත වඩා වර්ධනය කරගනිත්වා, කෙලවර උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගිය ඇත්තන්ට පින් දෙමු. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අවසාන වශයෙන් මේ උදාාරතර පුණ්‍ය සමුදායන්ගේ පුණ්‍ය ශක්තිය රත්නත්‍රයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේවාශිර්වාදය යන මේ උතුම් වූ ආශිර්වාදයන්ගේ සරණින් ශක්තියෙන් සද්ධර්ම දේශනා පින්කමේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරපු සුපින්වත් සෑම සියලු දෙනාටමත් දහම් ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම සිතක් සාන්තියක් සැපතක් යහපතක් වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය ආදී සකල සම්පත්තියම දිනෙන් දින වර්ධනය වේවා. කරන කියන සිතන පතන සෑම කටයුත්තක්ම සාර්ථක භාවයට පත්වේවා. කායික සැනසීම ලැබේවා, මානසික සැනසීම ලැබේවා. මුළු රටේම ලෝකයේම පවතින මේ කොරෝනා ව්‍යාධි දුක්ඛ දෝමනස්යන් දුරු වෙලා මුළු මහත් ලෝකවාසී සියලු සත්වයන්ටම සුවසේ වාසය කරන්නට වාග්ය උදා වේවා. අවසන අපි හැමෝම ප්‍රාර්ථනීය ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් වූ අමා මහ නිර්වාණ අවබෝධයේ පිණිසම මේ පුණ්‍ය සමුදායන් හේතු වී පවතිවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය නැගෙනහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසී පූජ්‍යපාද බැද්දේවල ධම්මකිත්ති ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න. කතා කරන්න ආගමික අංශයට 0112 697 මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න. 0112 307 1082. ඔබට තෙරුවන් සරණයි. දැන් වේලාව රාත්‍රී 8:55. ඔබ සවන් දෙන්නේ ස්වදේශීය සේවයට